සහෘද සමාජයක් උදෙසා සද්ධර්මයෙන් ඔබේ ජීවිතයට ආමන්ත්‍රණය කරන පින්වත් හෝරාවක් බෞද්ධ රූප වාහිනී ගුවන් අවකාශයට කරන්නට සූදානමින් බෞද්ධ රූප වාහිනී දෙවන මැදිරිය මේ සූදානම. අද මේ දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනාව පිළිගෙන මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ පූජනීය පන්වල ධම්මිස්සර ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. පූජනීය කෝරළයාගම සරණතීස්ස ස්වාමින් වහන්සේගෙන් ගුරුහරුකම් ලබා ගනිමින් මේ සදහම් චාරිකාවේ නිරතව සමහිත සුව පිණිස ධර්ම අවබෝධය සලසා දෙන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේ කටයුතු කිරීම අපි මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. අද මේ දේශනාව ඔබ වෙත විසුරුවා හරින්නට එහි සදැහැති දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ අංක 72 ශ්‍රී දේවානන්ද පාර නාවෙන්න මහරගම ලිපිනෙහි පදිංචි චන්ද්‍රසිරි හේවගේ මහත්මයා සහ එම මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විශේෂයෙන්ම 5 වසරකට පෙර ඔවුන් අතරින් වියෝ වූ කාන්ති මහත්මිය ඒ ආදරණීය මෞතුමියට පින් අනුමෝදන් කිරීම ඇතුළු චන්ද්‍රසිරි මහත්මයාගේ මියගිය මෑණියන් පියාණන් ඇතුළු මේ මිය පරලෝකයේ හැමදෙනාටම පින්පෙත් අනුමෝදන් කරන්න ඒ අරමුණ ඇතිව මේ පින්කම සංවිධානය වෙනවා. විශේෂත්වයක් වෙනවා එම මහත්මයාගේ ආදරණීය භාර්යාව විසින් පවත්වාගෙන යන නවෝදා පරිගණක අධ්‍යාපන ආයතනයේ දූ දරුවන් මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා. ඉතින් අපි මේ දේශනාව ආරම්භයට පෙර ආතුව ඔවුන් සමගින් කතා බහ කිරීමේදී බොහෝ පින්කම් වලට ඒ දරුවන්ගේ සහභාගීත්වය සහයෝගය ලැබෙන අයුරු එතුමිය අපට පහදා දුන්නා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස් සාම්සේ තථාගතස්සේ සබ්බං සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්සේ දස බලදරස්ස චතුේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාම්ස තථාගතස්ස සද්දඤ්ඤු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුේසා රජ්‍ය
විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්වාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා ඊසං විවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතාසති. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත් චන්ද්‍රසිරි හේගේ මෙතිතුමන් සහයම මහත්මිය ප්‍රධාන කොටගත් සත්පුරුෂ දුවදරුවන් කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුන් සහිත පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යයෙන් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවම රේණුකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලොව ජීවිතයක් ගත කරන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලොව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සදී පැහැදී සෝදානම් වෙන්නේ. කිංචන මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කම බව අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මතක් කළේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහන්නට යෙදුන ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්. සත් දෙවියන් බුදුරජාණන් වහන්සේ ළඟට කෝටි ගණන් දෙවිවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා. දෑත දෝත නල්ලි තබාගෙන අහනවා, ස්වාමීනි මගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ තියෙන සියලුම දානයන් පරදොමින් දින දානයක් වුතු ඒ පින්කම කුමක්ද මගේ ස්වාමීනි? බුදුරජාණන් වහන්සේ ලබා දුන් පිළිතුර තමයි සත් දෙවිඳුනි මේ ලෝක ධාතුවේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන එකම දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කිය අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. මේ සසර බොහොම භයානකයි. ඇයි මේ සසර භයානක වෙන්නේ? ඒ කාරණා අපිට වෙලාව තිබුණ ධර්ම කාරණාවක් විදිහට අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. නම් සඳහන් කරනවා මේ සසරේ ඇති
අපි රෞද්‍ර ස්වභාවයේ තේරුම් අරගෙන මේ සසරේ ඇති අති භයානක දාවේ තේරුම් අරගෙන ඉපදී මෙරි යන මේ සසරේ නතර කරලා දාන්න යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාන්තෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුමයි කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. නිවන් අවබෝධ කරගන්න නම් බණ අහන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරන්නේ නැති කිසි කෙනෙකුට කවදාකවත් නිවන් අවබෝධ කරගන්න බැහැ කියන කාරණාවයි අපේ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. ඒක ඔයගොල්ලෝ මෙහෙම හිතන්න. අපි යම් කිසි පැලයක් තැනක ගිහින් හිටවුවාම ඒ පැලේට නිසියවින් ජීවත් වෙන්න වතුර වැටුනේ නැතිනම් ඒ පැලේ ඉක්මනට මැරලා යනවා. ලේසියෙන් ලබා ගන්න බැරි දුෂ්කර මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන අපි මේකට හරියට දුක් විඳලා යාවේ. එහෙම ආපුවාම මේක පිළින් කුසලයෙන් පෝෂණය කරගන්න බැරි නම් හරිදේ මොකද්ද වැරදිදේ මොකද්ද කියලා දෙන්න සත්පුරුෂයාම උනේ නැතිනම් අපිට අකාලේ මැරලා යන්න සිද්ධ වෙනවා හරියට අර පැලේ වගේ. එහෙනම් මේක පෝෂණය වෙන්න නම් පැලේට ජලයේ වගේ මනුෂ්‍ය ජීවිතයේ ධර්මය අනිවාර්යයි කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. මේක ලෝක සනාතන ධර්මය. ධර්මය අහන්නේ නැති කිසි කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න බැහැ. ඔයගොල්ලෝ අහලා තියෙනවා අපි සාරිපුත්ත මහ රහතන් වහන්සේ හරියට පෙරම්පුරල අපේ බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වුණේ. මේ මහා ශ්‍රාවකයන් වහන්සේගේ මොග්ගල්ලාන මහා ශ්‍රාවකයන් වහන්සේගේ ඒ හිත මිත්‍රකම ඒ සංසාරගත කල්යාණ මිත්‍රතාවය බොහොම දුරක ඉඳලා යන්නේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ මඟ පෙන්වීම නිසා එදා සරද කියන තාපසයන් වහන්සේ විදිහට උප්පත්ති ලැබලා හිටියේ. විවරණ අරගන්නකොට. මොකද මාර්ගඵල ලැබලා සසරින් ඈතර වෙන්නේ හරියට පාරමිතා පුරලා තියෙන්න ඕනේ. එකපාරම කරන වැරදි නතර කළා කියලා නිවන් අවබෝධ කරගන්න නම් පුළුවන්කමක් ඇත්තේමනේ. නම් පෙරම් පුරන්න ඕනේ. එහෙමනම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙරම් පුරන්න පටන් ගත්තේ කොච්චර කාලෙකද? ඒක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයක අග්‍ර ශ්‍රාවක බෝධිය ලබා ගන්න නම් කල්ප ලක්ෂයක් අධික කොට ඇති අසංඛ්‍ය පාරමිතා පුරන්න ඕනේ. කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? කල්පතුරු දවස් 365 අවුරුදු කීයක් නම් තියෙනවද? ඒක බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. කල්පයක් කියන්නේ අන්තර කල්ප 256. අන්තර කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද? ඒක සඳහන් කරනවා අසංඛ්‍ය වලින්. වෙන ඉලක්කම් නේ කියන්නේ. අද අපි භාවිත කරන ලොකුම ඉලක්ක ඉස්සරහින් එක ලියලා ඊට පිටිපස්සෙන් 0.12 13 14 මේ විදිහට එකතු කරපුවාම තමයි අපි අද ලෝකයේ කියන්නේ මේ ලෝකයේ තියෙන ලොකුම ඉලක්කම් කියලා. ඉතින් ඉහා වැඩියක් භාවිතයට ගන්නෑ. මොකද අද තාක්ෂණික කොතරම් දියුණු වෙලා තිබුණා මේ ලෝකයේ තියෙන ලොකුම ඉලක්කම්. හැබැයි එදා බුද්ධ කාලේ සදාන් කරන බුදුරජාණන් වහන්සේ නම මේ ලෝක ධාතුවට පහළ වෙන්නේ කොයි වගේ කාලෙකද? අපි අහලා නම් තියෙන ලෝකෙ දුප්පත්ම කාලේ කියලා. එහෙම නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ නම මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ ලෝකේ පොහොසත්කමේ උච්චතම අවධියේ. ඒ කියන්නේ ලෝකයේ දිනුතම කාලේ උච්චතම අවධිය තමයි බුදුරජාණන් වහන්සේ නම මනුස්ස ලෝකෙට පහළ වෙන්නේ. අපි හිතනවා ගියක් සිවිලි කරපුවාම ගියක් මැටීරියලින් හදාපුවාම ඒ ගීත අපි හරි පාර ගන්නවා. මේ මෙඩිකල් කියලා කියන්නේ අපි මෙඩිකල් වල ජීවත් වෙනවා කියන්නේ අපි කැමති
අපි කැමති නෑ අපි කැමති විශාල මන්දිරවල ජීවත් වෙනවා කියන්නේ. ඒ අපි එහෙම කියන්නේ කැමති. අපේ මානෙ හරියට තියෙනවා. ඊළඟට අපි ලොකු දුරකථනයක් නම් භාවිත කරන්නේ. අනිත් ඉස්සරහ ඉදිරියට ඇදලා වෙන්න පෙන්නන්න බොහොම කැමතියි. එයි අපි මානෙ කියන නිසා. මේ ආදී වශයෙන් සාකච්ඡා කළොත් බොහොම දිගට ධර්ම කාරණා රාශිය අපිට කියලා දෙන්න පුළුවන්. නම් සඳහන් කරන්න ආවේ මහා සාරිපුත්තයන් වහන්සේ කොච්චර කාලයක් පෙරුවද කොයිතරම් බුද්ධියක් උන්වහන්සේට තියෙනවද? එහෙනම් අන්තර කල්ප 256ක් තියෙනවා නම් මහා කල්පයක් ඇතුළත අන්තර කල්පයක් ඇතුළත 1365 මනුස්ස වර්ෂ කීයක් නම් තියෙනවද? සඳහන් කරනවා. ඒක භාවිත කරන්න වෙනම ඉලක්කමක් කියනවා කියලා. ඒ ඉලක්කමේ නම තමයි අසංඛ්‍ය. අසංඛ්‍ය කියන ඉලක්කම කියන්නේ කොයිතරම් ඉලක්කම් භාවිත කරනවද? ඉස්සරහින් එක ලියන ඊට පිටිපස්සෙන් බිංදු 140 ලියන්න ඕනේ. එතකොට එහෙම ලියුවාම තමයි ඒකට කියන්නේ අසංඛ්‍ය කියලා. එහෙනම් 1.140 ඒවා 86 ලක්ෂ 40000ක් තියෙනවා ඒකාන්තර කල්පයක තුල. ඒ කියන්නේ අසංඛ්‍ය 86 ලක්ෂ 40000. එහෙමනම් අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් ඒකාන්තර කල්පයයි. ඒ බඳු අන්තර කල්ප 256 මහා කල්පේ. නම් කොච්චර කාලයක් පෙරපුරවද? එක මහා කල්පයයිද? නෑ. සඳහන් කරනවා මහා කල්පයක් අධික කොට තවත් අසංඛ්‍යක් වෙනම පාරමිතා පිරුවා කියලා. මහා කල්ප ලක්ෂයක් අධික කොටත් තාත් අසංඛ්‍යක් පාරමිතා පිරුවා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක බෝධිය ලබා ගන්නට. එක්තර පාරමිතා පුරාගෙන අපුණේ මහෞත්මයන් වහන්සේට තියෙන බුද්ධිය පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. අද අපි හිතන ලෝකේ ඉන්නේ කොයි අයද බුද්ධිමත් කියලා. අපි අද ලෝකේ බුද්ධිමත්කමේ මයින විවිධ නිමි තියෙනවා මේ ලෝකේ. හැබැයි මේ එකක්වත් බුදුරජාණන් වහන්සේට අනුව නම් කිතාම ලදරු මට්ටමටත් වඩා ධනගාන මට්ටමටත් වඩා කිරිබොන මට්ටමටත් වඩා ඊටම් පල්ලෙහින් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රඥාව මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ මහා කල්පයක් එක දිගට වැස්සොත් නොනවත්වා මේ වැස්සේ තියෙන වේවින්දු ගාන ගැන කියන්න පුළුවන් තරම් ශක්තිය මේ මහා ශ්‍රාවකයන් වහන්සේට තියෙනවා. හැබැයි මේ ශ්‍රාවකයන් වහන්සේ නෝ ධර්මය හමුුනේ නැතිනම් ඒ ශ්‍රාවකයන් වහන්සේට සසරින් ඈතර වෙන්නේ ලැබෙන්නේ නැහැ. ඒකයි සඳහන් කරන්නේ බණ අහන්නම ඕනේ කියලා. දැනටමත් වෙලාව අතිශය ඉක්මනින් ගෙවිලා තියෙන මොහොතක බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහට මේ ශාසනය ගමනක් යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා දුන්න විදිහටම අපිට මේ ශාසනය ගමනක් යන්න බැයි නෑ. අප බුදුරජාණන් වහන්සේගේ දරුවෝ වෙන්නේ. අනිවරණ කියන සූත්‍රයේ කියලා බලන්න අද තාක්ෂණික ගොඩක් දියුණුනේ. අන්තර්ජාලයේ මේ සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙනවා. අරගෙන කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ කියලා දෙන විදිහටම බණ අහන්න ඕනේ. මහත්ව බලාපොරොත්තුවක් ඇති වෙයි. මොකක්ද ඒ බලාපොරොත්තුව? මාමේ ශ්‍රවණී කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වඩා දියුණු වේවා. මේ අතිශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතුරුදීම මාහට අතිඋතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්ත වුණ ධම් ශ්‍රවණය කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. බෞද්ධ රූපවාහිනිය තුලින් තමන්ට විතරක් බණ අහන්න පුළුවන්කම තියෙනකොට තව මුළු මහත් ලෝකයටම ධර්මයේ දානය කරමින් තවත් අනන්ත පින් කුසල් ජනිත කරගන්නවා. එම්නම් මේ සා විශාලව සිද්ධ කරන මහ කුසල කර්මය ඔබට මට ඊටමත් නික්මනින් සසර දුකින් අත මිදී ලබන ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම මේ කුසල කර්මයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සද්ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තී මේ ධම්මපද පාළියේ සඳහන් වෙන එක් ගාථා රත්නයක්.
මේ ගාථා රත්නයෙන් අපේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දෙනවා යම් කෙනෙකුට පුළුවන් නම් උදේට දවල්ට රාත්‍රියට බුදුරජාණන් වහන්සේ ගැන හිතමින් බුද්ධානුස්සතිය වඩන්නේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමදාම ප්‍රබෝධමත්වයි සිටින්නේ, ප්‍රබෝධමත්වයි පිබිදෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. බුද්ධානුස්සතිය. මම හිතන්නේ බුද්ධානුස්සතිය කියන්නේ මොකක්ද කියලා? ඔයගොල්ලෝ ජීවිතේ ටිකක් හරි අහලා ඇති. බුදුරජාණන් වහන්සේ ගැන හිතන්නේ ජීවමාන සංඥාවෙන් ඉතර නගාගෙන භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය පිළිබඳව හිතන් සිහි කරන එක, කල්පනා කරන එක, හිත සතුට වෙන එක. මේ ලෝකේ කොයිතරම් ආගම් තියෙනවද? දැන් අපි දන්නේ විදිහට මේ ලෝකේ ආගම් තියෙන දැනට හොයාගෙන තියෙන්නේ 4200යි කියලා. ඒකට 4200 ආගම් මේ ලෝකේ තියෙනවා. මේ ආගම් අදහන අය බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ. මේ එක එක විවිධ ආගම් අදහන අය. මෙන්න ආගම් විවිධ විදිහට අදහන අය අතරේ ඔයගොල්ලෝ කවුද? ඔයගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ ආගම් 4200 ඇතුලේ බුදුදහමත් එක ආගමක්. හැබැයි මේ ලෝකේ අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙන වචනයක් තියෙනවා. ඔක්කොම ආගම් එකයි කියලා. ඔක්කොම ආගම් වලින් ඉගෙනන්නේ එකම දේ කියලා. හැබැයි ඔක්කොම ආගම් වලින් ඉගෙන ගන්න එකම දේද? ඒක ආපුවම හැමෝම කියන්නේ ඔක්කොම ආගම් වල ශාස්ත්‍රවල ඉගෙනන්නේ හොඳ දේ කියලා. හැබැයි ඔක්කොම ආගම් වල ශාස්ත්‍රවල හොඳ දේ කියලා දෙන්න ඇති. නරක දේ කියලා දෙන්න විදියක් නෑ. හැබැයි හොඳ දේ කියලා දෙන්න ඇති. නමුත් මේ දුකින් මිදීමේ මඟ කියලා දෙන්න පුළුවන්කම ලැබුණේ බුදුරජාණන් වහන්සේට විතරයි. ඒකනේ අපිට කියලා දුන්නේ. මානින් මේ සංසාරේ නිතරටපත් වෙන්න යන ගමන පුළුවන්කම තියෙනවනේ තව එක්කෙනෙක්ව හරි එකගෙන යන්න. තව එක්කෙනෙක්ව හරි එකගෙන යන්න පුළුවන්කම තියෙනවනම් ඒ දේ කරන්න මානින් කියලා බුදුරජාණන් වහන්සේ අපිට කිව්වා. එයි එහෙම කිව්වේ. කොයිගොල්ලෝ මමයි පුදුම විදිහට මේ ශාස්ත්‍රය ඇවිදි දුක් විඳින්නේ. එහෙම මේ ශාස්ත්‍රයේ දුක් විඳින ඇවිදගෙන යන ගානේ ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝගේ ඇස්වලින් කොයිතරම් කම්බිලවටන කියලාද? කොයිතරම් ඔයගොල්ලෝ දුක් විඳලා කියලාද? කොයිතරම් තනි වුණා කියලාද? මේ ජීවිතේ කවදාකවත් තනි වෙලා හැම නැද්ද? මේ ජීවිතේ කවදාකවත් විතර වේදනාවක් දෙන්නේ නැද්ද? මේ ජීවිතේ කවදාකවත් කාටවත් වලින් අඬලා නැද්ද? මේ ජීවිතේ අනිත්‍යම කොන් කරනවා කියලා හිතලා කල්පනා කරලා නැද්ද? අනිත්‍යය මට විහිළු කරනවා, අනිත්‍යය මාව රිද්දනවා, අනිත්‍යය මට වේදනාව දෙනවා. එහෙම කල්පනා කරලා නැද්ද? ඒකට අපි දහසක් බලාපොරොත්තු වෙනවා. අපිට හීන මාළිගා අපි හදාගෙන ඉන්නවා. මම අතෙන්ට යනවා, මෙතෙන්ට යනවා, මේ විදිහට මගේ ජීවිතය හදා ගන්නවා. තව ටික කාලෙක බලන් ඉන්නකො කියලා අහනන් යාළුවන්ට අපි කියනවා. අනිත් අපේ ජීවිතේ අපි දන්නේවත් නැතුව අපිට විවිධ දේවල් වලට මේ ජීවිතේ මොන දෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒක උපාසිකාවක් හිටියා. කාන්තාවක්. මේ කාන්තාව බුදුරජාණන් වහන්සේ දැකලා සංසාරේ නිතරින් දුක් තියෙනවා. ඒ ළඟට ගිහින් වෙලාවේ දවස් 7කට කලින් තමගේ ස්වාමියා මැරිලා. ඒ විලාප තිරන්නවා. බුදුරජාණන් වහන්සේට තියෙන ගෞරවය නිසා ගියපොට කරගෙන කියලා ආසනයක් හදලා වැඩි කරලා කිසි කතාවක් නැතුව අඬනවා. බුදුරජාණන් වහන්සේ අහනවා එයි අඬන්නේ? ස්වාමීනි මගේ පපුවේ ශෝක නැමැති උල ඇනිලා. එන් ශෝක නැමැති උල කියන්නේ මගේ පපුව රුදෙනවා. මාව වේදනාවකින් පුරවනවා. මගේ හිතේ දින සතුට නැති කරලා දානවා. ශෝකය කියන එක මගේ හිතට ආපුවම ඒකයි සඳහන් කරන්නේ ශෝක නැමැති උල ඇනිලා ඉන්නේ. ස්වාමීනි මේ සසර කොයිතරම් භයානකයිද? ඒ ස්වාමීනි කවදාකවත් දාලා යන්නේ නැහැ කියලා පුරුදු වෙන අය ඒ පුදාලා යන්නේ. ඒ ස්වාමීනි නොකියම මෙහෙම යන්නේ. එහෙම යන්නේ.
බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උපාසිකාවනි මේ ජීවිතේ විතරක් නෙවෙයි ඔබ ඇඬුනේ. මේක කලින් ආත්මවල 7600 ගණනාවකට වැඩි ඔය විදිහට ඇඬුව එකම ස්වාමියා වෙන්නේ. බලන්නකො බුදුරජාණන් වහන්සේගෙන් නෙවෙයි දෙකීමේ. එකම ස්වාමියා වෙන්නේ ආත්මවල 7600 වතාවකට වැඩි ඇඬුවා. ඕකම කිව්වේ ශෝකනමෙතුල අද පපුව ඇඬලා තියෙන්නේ. ඒකට එනං අනමතග්ග සංයුත්තේ බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න ඔයගොල්ලෝ මම කොයිතරම් දුරක ඉඳලාද මේ ඉන්නේ කියලා. කොයිතරම් දුරක ඉඳලාද ඉන්නේ? ඒකේ සීමාවක් නැහැ. හරියට නිරීපදුනා. අද ප්‍රේම ජීවිත ලැබෙන ඔයගොල්ලෝ මා ඔක්කොම යම් දවසක කාන්තාවන් බවට පත් උනායි. අද කාන්තාවන් බවට පත් වෙලා ඉන්න ඔක්කොම අය යම් දවසක අතීත ජීවිතේ පිරිමියෙක් බවට පත් උනායි. එමනම් මේ සසරේ ඉමක් කොන සීමාවක් නැහැ. පටන් ගන්න දෙනවා නේද? බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා. අපි හිතන්නකෝ මෙහෙම මේ ජීවිතේ මං ඇඬු මට පුළුවන් මම අවුරුදු 60ක් නම් ජීවත් වෙන්නේ මගේ කඳුළු පුරවන්න කලගිරි 2 කලගිරි 3 මේ තරමට පුරව ගන්න මට පුළුවන් වෙයි. මම සසරේ ඉපදී මෙරි එන ගමනේ ඔයගොල්ලෝ ඉන්නයි. ඉපදුන දවසේ ඉඳලා හිතාගෙන ඉඳලා අද දක්වා මේ මොහොත දක්වාම අනාපු කඳුළු ටික එකතු කළොත් කොයිතරම්ද? ඒක ආත්මයකට කලගිරියක් 2ක් මෙතනම උපරිම කලගිරි 3ක් බලෙන් අරලත් කඳුළු පෙරුවොත් එහෙම කලගිරි 6ක් 7ක් පෙරව ගන්න පුළුවන් වෙයි. එච්චරවත් බෑ. දුකට හිතලා බලන්න අපි අනාපු කඳුළු ගංගාවේ එකතු කරොත් එදා ඉඳලා මේ දැන් දක්වා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ මේ සතර මහා සාගරයේ තියෙන ජල කඳට වඩා වැඩි කියලා. වෙන උදාහරණයක් දෙන්නේ නැහැ. සතර මහා සාගරයේ තියෙන ජල කඳට වඩා වැඩි. එහෙමයි මේ සසරේ ඔයගොල්ලෝ මම යොදුනානේ. බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්න සසරේ අපි පුරුදු කළේ මොකද්ද? අපි ලෝභ විදිහටම ඉන්න පුරුදු වුණා නේද? අපි ජීවත් වෙන්නේ මේ විදිහටමයි. අපි හුරු පුරුදු කළා නම් දන් දෙන්නේ. අපි දෙකලා තියෙන සමහර අය ඉන්නවා තමන් ගැන කවදාකවත් හිතන්නේ අනිත් අය ගැනම හිතන්නේ. අනිත් අය ගැනම කාලය යොදනවා. මම නිසා කිසිම හේතුවකට අනිත් අයට රිදෙන්නේ නැහැ. පරාත්තකාමිකම මගේ හිතේ තියෙන වේදනාව කොතරම් තිබුණත් කමක් නැහැ. අනිත් අය මට කොච්චර රිදෙව්වත් මං ඒකට රිදෙන්නේ නැහැ. මෙහෙම හිතන මේ ලෝකේ නැද්ද? සත්පුරුෂ මිනිස්සු. කවදාකවත් පරිවර්තනේ නැහැ. කවදාකවත් ඊර්ෂ්‍යා කළේ නැහැ. කවදාකවත් වෛර කළේ නැහැ. එහෙමයි මේ ලෝකේ කොයිතරම් දුර්ලභයිද? මං හොතෝගොල්ලෝගේ පරිගන්නවා කියන වචන ජීවිතේ එකතාවකට හොයද. එමෙන්න හොරු නැතිද? ඊර්ෂ්‍යා කරනවා කියන වචන අපිට කොයිතරම් හොරු වෙලා වචනේ. සාමාන්‍යයෙන් අපි කැමති නෑ අපි කෙනෙක් පව කරගෙන ඉදිරියට යනවට අපි හරි කැමති නෑ. මේක ලෝකයේ තියෙන ලෝක ස්වභාවය. අපි හැඩගැහෙලා තියෙන ක්‍රමයට මට පුළුවන් නම් මාව පහු කරගෙන ඉදිරියට යනවා කෙනෙක් බලබලා සතුටු වෙන්නේ. ආන් මේ වගේ අවස්ථාවන් වලදී එහෙම ගුණධර්ම තියෙන අයට දෙවිවරු පවවද උපකාර කරනවා. එනම් මේ ධර්ම දේශනාවේ සඳහන් කරන්නේ යක්ෂයන් දෙන්නෙක් විසින් ආරක්ෂා කරපු කුමාරයෙක් පිළිබඳ පුංචිලන් බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව තුළින් සඳහන් කරන්නේ ළමයි දෙන්නේ කැමරාව එකතු වෙලා ශ්‍රී කරනවා. තාත්තලා දෙන්නේ ළමයි දෙන්නේ. එක තාත්තා කෙනෙක් මිත්‍යාදෘෂ්ටිගතයි. එක තාත්තා කෙනෙක් සම්මාදිටිගතයි. හරි මේ දෙන්නගොල්ලෝ දරුවෝ පොච්චි කලින් ඉඳලා දෙන්නේ එකට ශ්‍රී කරන්නේ. දැන් අපි දන්නවනේ හතත් එක කරගෙන අපේ පවුලත් එක තරහයි. මෙහාට එක දෙයක් අපේ පවුලත් එක තරහයි. ඒනත් දරුවෝ දෙන්නේ එකතු වෙලා ඉන්න අවස්ථාවක් නැද්ද? ඒ දරුවෝ දෙන්නේ එකතු වෙලා ඉන්න අවස්ථාවක් මොනතරම් තියෙනවා. දෙමෙතරම් ගෙවල් දරුවෝ නැති වෙනවම හරි. දෙමෙතරම් කාටත් හොරෙන් හරි එහෙම මෙලත්තුකම් පාන අවස්ථා
තියෙනවා. ඒක සඳහන් කරනවා මේ දෙන්න බොහොම යාළුවෝ. අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආభాෂය නිසා සඳහන් කරනවා ශ්‍රී ලංකාව කරනකොට මගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා. එක ළමෙක් ශ්‍රී ලංකාව කරනවා කියලා. තාත් ළමෙක් ඉන්නවා. දෙල්ලම මිත්‍යා දෘෂ්ටිගත කෙනාගේ ප්‍රාර්ථනා කරනවා මගේ රහතුන්ට නමස්කාර වේවා කියලා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිගත ආගමක. ඒකේ සඳහන් කරන හැම වෙලෙම බුදුරජාණන් වහන්සේ වන්දනා කළ ආරම්භ කරන කෙන දිනනවා කියලා. මෙහෙම කාලෙන් කාලෙ මේගොල්ලෝ ටික ටික වැඩි වෙනවා. පරිදින ළමයා කල්පනා කරනවා බොහොම බුද්ධිමත්. අපි නම් ඉතින් මොකද කරන්නේ? අපි වල ළමයට ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. අපි වෛර කරන්න පටන් ගන්නවා. මොනවා හරි උපක්‍රමයක් කරලා මේකෙන් දිනනවාමයි කියලා අපි වෛර කරලා ඊර්ෂ්‍යා කරලා ගහන්න පුළුවන් නම් ගාලා මඩ ගන්නත් පුළුවන් නම් මඩ ගාලා කරන්න පුළුවන් ඔක්කොම කරනවා. ඒ මේ බුද්ධිමත් ළමයා මොකද කරන්නේ? අර දිනන්න මොකද කරන්නේ කියලා හොයනවා. බුද්ධිමත්ගේ හිටිය. දැන් මොකද කරන්නේ? බලන්න බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා පටන් ගන්න. හිතලා බලන්න මේ ශාසනයේ කොයි තරම් ආරක්ෂාවක් ඔයගොල්ලොන්ට මට සපේනවද? ඒ ආරක්ෂාව මේ මොහොතේදී මේ දැන ලැබිලා තියෙන වෙලාව. ඒ කාරණා ජීවිතේ හිතන්නේ. ඒක බොහොම අතිවිශාල මාතෘකාවක් නේ. ඉගෙන ගන්නවා කියලා සඳහන් කරනවා මේ මිත්‍යා දෘෂ්ටිගත දේවල් වැඩක් නේ. මම ඒ විදිහටම දිවන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා කියලා මේ ඉගෙන ගන්නවා. වන්දනා කරලා ඉගෙන ගන්නවා ජීවිතේ. දවසක් යනවා ගමනක් තමයි තාත්තා එක්ක. බයබෝ වෙලෙදි බොහොම පාරකුයි. වාසලේ දොරටු වහලා. ගෙවල් දොරවලට එනකොට. ගෙවල් දොරවලට එන්න ඕන ප්‍රධාන ගේට්ටුව වහලා. වැට ඒ කාලේ අතීතයේ සඳහන් කරනවා මේ බයබෝ වෙලාව වෙනකොට වාසලේ දොරටු වහනවා. කියන්නේ රටේ දොරටු වහනවා වෙන කෙනෙකුට එන්නේ දෙන්නේ. සඳහන් කරන සෝහනක් ලැබෙන නිදා ගන්නවා. සෝහනක් ලැබෙන නිදා ගන්න වෙලාවේ පුංචි ළමයි රාත්‍රියට බය නැද්ද? ඔයගොල්ලෝ මම අදටත් බයයි සමහර විට. සමහර අවස්ථාවලදී පුංචි කාලේදී හරියට බය වුණා. කැම ටික කන්න කියලා අම්මා විල කෙනෙකුට ගෝලි බිල්ලෙක් කියලා උස්සන් එනවා කිව්වා. සම්මුද කරන්නේ. බටි කන්නද? ඒක කපුවත් තියෙනවා. දැන් අපි නිකන් ලොකෝ වගේ රඟපෑවට. ඒක තමයි ඇත්ත කතාව. අපි හැමෝම ඇඬුවා, බය වුණා, වේදනාවෙන්ද, දුකින්ද මේ හැමෝම පහු කරගෙන ඉඳලා මෙතෙන්ට ආවේ. හැබැයි අපිට මුලාම තිබුණාට කොහෙද? ඔක්කොම පහු කරගෙන මෙතෙන්ට ආපු අපිට අමතකුණා එයි මේ මනුස්ස ලෝකෙට ආවේ කියලා. අමතකුණේ කතින් සාධාරණයි. ඒ අමතකුණේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළ විද්‍යාවටත් තෝරා ගන්න බැරිද? අපිට අමතකුණේ මේ ලෝකෙට ආවේයි කියලා. මරිලා ඉපදුන නිසා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ. මරිලා ඉපදුන නිසා. ඒ සත්පුරුෂෝ කියලා කට්ටියක් මේ ලෝකේ ඉන්නේ. මම ඒ තෝගලුන් සත්පුරුෂෝ මොන ගහලින්ද? මම හිතන්නේ අවස්ථාව ජීවිතේ හොඳටම ලැබිලා තියෙනවා. හැබැයි අසන්න කෙනෙකුට දියමන්ති වචනාකම දන්නේ කෙනෙක් අතර දියමන්තියක් ගියොත් මොකද කරන්නේ? ඒකෙන් තව කෙනෙකුට දමල ගහන්න ඉඩ තියෙනවා. හැබැයි වචනාකම දන්නේ කෙනෙක් අතර දියමන්තිය මිනිහ ගියොත් මොකද වෙන්නේ? ඒක දමල ගහනවාද? නෑ ඒකෙන් කවදාකවත් දමල ගහන්නේ. එහෙනම් දොරවරු මාණික රත්නයක් ඔයගොල්ලෝ අතර ලැබලා තියෙනවා. දැන් හිතලා බලන්න මේක විශේෂ කරනවාද? පැත්තට දානවා ගන්න කරනවාද කියලා. ලෝකයේ තියෙන සැබෑම ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න පින් කරගෙන මේ මනුස්ස ලෝකෙට ඔයගොල්ලෝ ආවේ. සත්පුරුෂයෝ හම්බ වෙනකන්. නම් සත්පුරුෂයෝ ඉන්නේ හොඳ මිත්‍රයෝ හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්නේ අපි යන පාර වැරදි නම් මේ පාර කියලා දිලා මේකයි හරි පාර කියලා කියලා දෙන්නේ. හැබැයි හරි දේ කියලා දෙන අයට තමයි අපි ගහන්න බලන්නේ. ඇත්ත කතා කරන අයට අපි ගහන්න බලන්නේ නැද්ද? මඩ ගහනවා, නිඳා කරනවා, හිංසා කරනවා. නමුත් ඒක තමයි අපේ විනාශයේ මුල. සඳහන් කරනවා
බුදුරජාණන් වහන්සේ බොමාව තාම ආරක්ෂා කරගෙන වැඩ ඉන්නවා. ඒ වෙනත් ආගම්වල වගේම නෙමෙයි. වෙනත් ආගම්වල පේන්නේ කවදාකවත් ඒ ආගම් පටන් ගත්ත බැසෙන් බුදුරජාණන් වහන්සේ කියන කෙනාව මහා බ්‍රහ්මයා කියන කෙනාව යම් කෙනෙක් දැක්කනේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා. මේක හයිසිකර කලින් ජීවිත මතර වැඩි හිටිය. සාක්ෂිතවමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩි හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ කමින් වලහලා අඬනකොට ඒ ස්වාමීනි මාව දාලා යන්නේ නෑ ආනන්ද මං කවදාකවත් දාලා යන්නේ නෑ. වසර 5000ක කාලයක් යනකම් මම ඔබ ආරක්ෂා කරගෙන වැඩ ඉන්නවා ආනන්ද. මේ ආනන්ද ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි කිව්වේ. ඒක ඔයගොල්ලන්ට මට ඔක්කොටම සර්වසාධාරණ විදිහටයි කිව්වේ. මෙච්චර කරුණාවන්තකම තියෙන ආගම. මෙච්චර අනිත්‍යයේ යහපත වෙනුවෙන් කතා කරන කටයුතු කරන දර්ශනය. මෙච්චර ඔබට මට නිදහසක් දුන්න ආගමක් ධර්ම මේ ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි සඳහන් කළේ මේ ශාසනයේ සැදෑම උරුමකාරයෝ ඔයගොල්ලෝ දියමන්තේ සික්කල දානවා නම් කොයි තරම් අපි අඥානයිද කොයි තරම් අනුවණයිද ඒ සම්මික වටිනාකම තේරුම් ගන්න. ඔයගොල්ලෝ මංගනින් බුදුරජාණන් වහන්සේ විදුක දුක්ඛන්දර අපි දන්නේ. ආනික බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ගැන කල්පනා කරලා බලන්න අවුරුදු 80 ජීවත් වෙන්නේ. පංච බුද්ධ කෘත්‍ය අහලා තියෙනවද? දවසක් බුදුරජාණන් වහන්සේ ගත කළේ කොහොමද? පංච බුද්ධ කෘත්‍ය පුරාවටම සඳහන් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සතපුණේ පැයකුත් විනාඩි 20කුත් පමණ වෙලාවක්. ඒ මම හිතන්නේ අද ඉන්න වෛද්‍යවරුත් කියන අඩුමතරම පැය 6ක්වත් පැය 6ක්වත් නම් නිදා ගන්න ඕනේ නෑ. වැඩි හිටියන්ට පැය 7:00කටවත් නිදා ගන්න ඕනේ මම එහෙම කියන්නේ. ඒ මං අහන්නේ. එහෙම අවස්ථාවක් ලැබෙනවා නම් ඔයගොල්ලෝ මම කැමති නැන්නේ. 7කට නෙවෙයි 10ක් 14ක්වත් අපිට ලැබෙනවා නම් අපි හරි කැමතියි. සමාජයට දෙමාපිය හරියට අපිට කෑ ගහනවා. බයිනවා. ටිකක් සරපරිසෝල තරින් කතා කරපුවම තමයි අපිට තමයි තීරෝඩිය හොඳට හැදෙන්නේ. එහෙම නෙමෙයි. එහෙම තමයි අපේ විශ්ිකේකට ගෙනියන්නේ. මොකද හිතලා බලන්නේ ඔයගොල්ලෝ මමයි එච්චර වෙලාවක් නිදින අතරේ දවසට පැයකුත් විනාඩි 20කුත් සැතපීලා මගේ නිවනේ මට වැඩි වෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඒක විනාගමක ශාස්ත්‍රයේ කවදාකවත් ඒක කලේ ඒක දෙන්නේ. කවදාකවත් දණ්ඩ කොටුවක්වත් අතිහරිය හිටියේ. හැම වෙලෙම සමහර අවස්ථාවකදී පාත්‍රය අරගෙන ඔයගොල්ලෝ හොයාගෙන මං හොයාගෙන ආවේ දෙකිල්ල ගන්න නෙවෙයි. පාත්‍රය අරගෙන ළඟට ආවේ. සසරින් එතරටපත් වීමේ දුකින් මිදීමේ මඟ කියලා දෙන්නේ. මෙලේ තියෙන දුක බැරි වෙලාවත් හරියට පව් කරලා ගිහින් මෙරි ඉපදුන. ආයි නැවත ගොඩේමක් නම් කවදාකවත් නෑ. මම සලහන් කළ මේ රාත්‍රියේ මේ දරුවෝ සෝමනක් ලඟ නිදාගත්තේ. සම්මාදිට්ඨිගත යක්ෂයෙකුයි බුදුරජාණන් වහන්සේ සම්නිජෝපු යක්ෂයෙකුයි මිත්‍යා දෘෂ්ටිගත යක්ෂයෙකුයි මෙතන යනවා. මිත්‍යා දෘෂ්ටිගත යක්ෂයා මේ ළමයෝ කණ්ඩ බලනවා කියලා සඳහන් කරනවා. ආන්නේ විලාවේ සම්මාදිට්ඨිගත යක්ෂයා බේරෙන්නවා. ඒක කරන්න ඔබටයි කියන්නේ. කකුලෙන් නගිනවා කියලා සඳහන් කරන ළමයි. අදිරවල ළමයි නැගිටිනවා. නැගිටුවාම මගේ ලෝතර බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා වන්දනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඔය වාක්‍ය අපිට හරි සරල වාක්‍යයක් වෙලා. ඒතරම්ම කටපාඩම්. ඒ නිසා වාක්‍ය හරියට කියන්නේ නැහැ. නමෝ තස්ස භගවතු කියලා ගොඩක්යි කියනවා. ඒ වාක්‍ය අර්ථය දන්නේ නැහැ. ඒ වාක්‍ය කියුවේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපිට සාමාන්‍ය වාක්‍යයක් නිසා ඒක කියනකොට ශ්‍රද්ධාවකුත් නැහැ. අද්දක තියාගන්න ඕන ක්‍රමය දන්නේ. වඳින්න ඕන ක්‍රමය දන්නේ. ඉතින් ඔහි කියනවා. හැබැයි මේ වඳින්නේ දෙවිවරුන්ට, මරුන්ට, බමුණුන්ට, ඔයගොල්ලන්ට මට අපි ඔක්කොටම ගුරුවරයන් වහන්සේ වෙච්ච බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට හරියට බෑතුත නැල්ල කියන වඳින්න ඔබට මට බැහැ. සුපල බලන්න. අම්මට තාත්තට වඳින්නේ නැති ඔබයි මම බුදුරජාණන් වහන්සේට වඳින්න හරියට වඳින්න බැහැ.
සමහරවිට අම්මට පැත්තට වඳින්න යන්නේ කොහොමද? ගුරුවරුන්ට වන්දනා කරන්න යන්නේ කොහොමද? පාවන් දාගෙන, සෙරප්පු දාගෙන, සමහරවිට හිසේ මොනවාරි උතාගෙන. ඊළඟට අත්තාවල පත්‍ර බෝතලෙහි බෑග් එකක් හරි තියෙනවා. ඒකට වඳිනකොට අම්මගේ තාත්තගේ සිරිපතුල් දෙක මත නලල තියලා මගේ අම්මේ තාත්තේ මට ජීවිතේ දාණය දුන්නට මට හැබෑ පාර ඉවර කළ දුන්නට මගේ ගුරුවරුන්ට මගේ අම්මට තාත්තට මම වන්දනා කරනවා කියලා ජීවිතේ එක දවසක් හරියට නේද කියනවද? නෑ. උදේ නැගිටපු ගමන් දුවන්න බලාගත්ත ගමන් ඉන්නේ. එහෙමද? ඒකට අම්මගේ තාත්තගේ ආශිර්වාදෙත් අපිට හරියට නෑ. ඒක කාගේවත් ආශිර්වාදයක් අපිට හරියට නෑ. ඒක අපි කරලා තියෙන්නේ අතිශාල බොරුව. ඒවනම් සඳහන් කරනවා සම්මාදිට්ඨික ලක්ෂ්‍යයෙන් මේ දරුවෝ බේර ගන්නවා. ඒ බේරගන්නේ. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ගන්නේ ඒක නිසා. මේ කතාව ටිකක් බොහොම දිගයි. ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන කාලය අවසන් නිසා ධර්ම දේශනාව අවසන් කරන්න කල්යල් බලමු. සඳහන් කරනවා මහා සාගරයේ තියෙන ජල කඳවත් ඔබට මට ඉවිහිර කරන්නේ හරියටම බුදුරජාණන් වහන්සේ සම්මත යන්න පුළුවන් නම් සමහර රාතන් වහන්සේලා ගිනි කඳු කුහර ඇතුළට ගිහිල්ලා මේ ගිනි කඳු කුහර ඇතුළේ විවේකයෙන් වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා ගින්නෙන් කිසි විදියක් නැහැ. මහා සාගරයේ පතුලට ගිහිල්ලා පතුල යට කුටි හදාගෙන වැඩ ඉන්නවා කියලා සඳහන් කරනවා ජලවල නම් නෙවෙයි ඔබවම කරදර කරලා ජලවල නම් කරදර කරන්නේ නැහැ. එයි බුද්ධ ශාසනයේ නියැලෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙකුට ස්වභාව ධර්ම පව ගෞරව කරනවා. එමනම් දෙක හිතලා බලන්න. මේ ලෝකේ ලබන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය ජීවිතය ලබාගත් ඔයගොල්ලෝ. මේ මනුෂ්‍ය ජීවිතේ මේ අපේ නුවණට සීමාවක් තියෙනවද? නෑ මේකට සීමාවක් නෑ. අපි කතා කරන්නේ ඕක කරන්න ඕනේ ගොඩක් අවස්ථාවන්දී ඔය පරිගණකාදී තැන්වල තියෙන සමහර දේවල් සඳහන් කරන වීඩියෝ එක එක කරන්නේ එහෙම තියෙනවා නේද? ග්‍රැෆික් කාඩ් කේ RAM කේ ඔය එක එක දේවල් මොකද කරන්න ඕනේ? සමහර අවස්ථාවන්දී බොහොම පුංචි මැෂින් එකක් නම් පරිගණකයක් නම් අපිට සමහර අවස්ථාවන්දී ඒ තරම්ම හදාගන්න වැඩි ප්‍රවේගයක් මුදලකුත් නැති නම් අපි මොකද කරන්නේ? මේකට එක එක software දාලා මුදුකාංග දාලා අපි හදන ටිකක් මේවා එක එක විදිහට වැඩි දියුණු කරලා ගන්න පුළුවන් ක්‍රම කරනවා. ඔය setting වලට එහෙම ගිහිල්ලා සැකසුම් වලට එහෙම ගිහිල්ලා එහෙම ඉලක්කම් වෙනස් කරලා අපි මොකද කරන්නේ? ඉතින් සමහර අවස්ථාවන්දී ඉවර කරන්න කියලා පරිගණකව පුච්ච ගන්න අවස්ථාවෙත් නැත්නම් නෑ නේද? එහෙම තියෙනවා. ඒ කාරණා මට වැඩි හොඳට ඔයගොල්ලෝ මේ පිළිබඳව අධ්‍යයනය ලැබෙන නිසා උදේ දන්නවා. ඒක කල්පනා කරලා බලන්න අපි ඒව ඕක කරන්න ඕනේ. හැබැයි මේ මානසික ඕක කරන්න දෙයක් නෑ. මේක හොඳට දියුණුවේ ප්‍රශ්න තියෙන්නේ. අපි මේක හරියට යොදාගන්නේ. අපි මේක හරියට පාවිච්චි කරන්නේ. අපි හරියට පාවිච්චි කරනවා නම් මේ ලෝකයේ තියෙන දියුණුතුම් බුද්ධියට උරුමකම් කියන්නේ ඔබට මට පුළුවන්කම තියෙනවා. එහෙනම් මේ මනුෂ්‍ය ජීවිතය ලබාගෙන පින් කරගන්නේ පාරමිතා පුරාගන්නේ. සබ්බේ තසංච දණ්ඩස්. හැම සත්වෙක්ම දඬුවමට බයයි. දැන් මට විහිළු කරනවට කෙනෙක් මං කැමතිද? එන්නේ මට විහිළු කරනවට මං කැමති නෑ. මට කෙනෙක් ගහනවට බයිනවට මං කැමති නෑ. මට නින්දා කරනවට මං කැමති නෑ. එහෙනම් මට එහෙම කරනවට මං කැමති නැතිනම් මං ඒ වැඩිත් ඒකට ඉදවන්නේ යන්නේ. එහෙනම් හිතන්න. අප බයින කලු කොටයි සුදුයි මිටි උසයි එහෙම බයින්නේ. සමහරවිට එහෙම තරි නින්දා කරනවා ඒ වෙලාවට. එහෙමවත් කෙනෙකුට කතා කරන්න එපා. මේ කටේ තියෙන වචනේ හරියට පාලනය කරගන්න ඕනේ. ආමිනිසෝ බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නේ. මේ අපි හැමෝගෙම කටේ තියෙන කෙටේක්. කෙටේකින් දෙකලා තියෙනවා නේද? කෙටේකින් කරන්නේ මොකද? අනිත් පැයට කොටන්නේ. හැබැයි අපේ කටේ තියෙන කෙටේකින් මොකද අපි කරගන්නේ? Tamanටම කොටාගන්නේ. දාන වචනේ එළියට දාන වාරයක් ගන්න. අපිටම කොටා ගන්නවා. මේ දුර්ලභ ලැබුණ අවස්ථාව මගහැර ගන්න එපා. සත්පුරුෂය හම්බුණොත් අපිට කියලා දෙනවා හරි පාර කියලා දෙනවා.
දුකේදී සැපේදී ළඟින් ඉන්නවා. සැපේදී කෙසේට දුකේදී ළඟින් ඉන්නවා. ඕක නෙවෙයි පාර මේකයි පාර කියලා දෙනවා. හැම අවස්ථාවකම අපි දිහා බලාගෙන ඉන්නවා. අපි කතා කරන්නේ කොයි වෙලාවෙද කියලා බලන්නේ ඉන්නේ හරිද කියලා දෙන්නේ. ඒම සත්පුරුෂ ඇසුරු කරන්න භාග්‍ය ලැබිලා තියෙන වෙලාවට මේ දුර්ලභ මනුෂ්‍යාත්මෙන් ප්‍රතිඵල නෙලා ගන්න. ඔබ හැම දිනාටම මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දේශනාවේ පින්කමේ පින්වන්ත දායකත්වයේ නවෝදා පරිගණක අධ්‍යාපන ආයතනයේ චන්ද්‍රසිරි හේවගේ පින්වත් මහත්මාණන් සහ එම ගුරු මහත්මිය ඇතුළු මේ දරුවන් කාරුණික පින්තුන් උතුම් වරමුණ මීට වසර 5කට පෙර අපතරින් වියවන්නට යෙදුණු කාන්ති පින්වත් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඊටමත් නිත්නම් භවයක් තුළදීම කෙටි කාලයකින් සැපසහිත ප්‍රතිපදාවෙන් නිවනින් සැනසෙන්නේ ඒත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම චන්ද්‍රසිරි මහත්මාණන්ගේ මියගිය මෑණියන් සහ පියාණන් ඇතුළු සියලුම ඥාති වර්ගයට පින් බලාපොරොත්තු වෙන හැම දිනාටම අප සමගී නමින් මෙසිමිය පරලෝකයේ හැමත මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. සජීවත්ව වාසය කරන පියතුමන්ට රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. දීර්ඝායුෂ සම්පන්නිය උදාපත් වේවා. ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීමට රත්නත්‍රය ආශිර්වාදයේ උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ පින්වත් ගුරු මහත්මිය අති විශාල බලාපොරොත්තුවක් සහිතව තම ස්වාමියාණන් සමග මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අතිශය වෙහෙසවී මහන්සි වී කටයුතු කරමින් සැබෑම ගුරුවරියක් විදිහට ලෝකේ අහිංසක දරුවන්ගේ දැනුම පෝෂණය කරමින් විතරක් නෙවෙයි ධර්මානුකූල ජීවිත ප්‍රතිපදාවක් උගන්වමින් සංසාරයෙන් එතරටපත් වීමේ මාර්ගයක් විවර කරලා දෙන්නේ සැබෑම ආචාර්යවරියක් විදිහට වෙහෙසෙනවා. ඒ අවස්ථාවේදී නවෝදය පරිගණක අධ්‍යාපන ආයතනයේ දරුවන් සහ නවෝදය චන්ද්‍රසිරි දිනේගේ ඉදිරි අධ්‍යාපන කටයුතු රත්නත්‍රය ආශිර්වාදයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සියලුම දරුවන්ගේ මෙලොව ජීවිත පරලොව ජීවිත සුවපත් කර ගැනීමට ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් අනුමෝදන් වේවා පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අවසර පූජනීය ධර්මාගම කුසල බ්‍රහ්ම මහා ස්වාමීන් වහන්සේට බෙරළන්දේ වජිරඥාන අවසරයි මහා ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයට රටේ සමීපයෙන් විහිසෙන ධර්ම ප්‍රචාරයේ විහිසෙමින් වැඩ කටයුතු කළ බෝධිසත්ව ගුණෝපේත මහා ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා ශ්‍රාවකයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මාදිට්ඨිගත බ්‍රහ්මරාජයන් වහන්සේලා දිවරාජයන් වහන්සේලා මේ සියලුම පින්දහම් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දරුවන් වෙනුවෙන් අනන්ත ප්‍රමාණව වෙහෙසමින් මේ කටයුතු සිදු කරන අංක 72 ශ්‍රී දේවානන්ද පාර නාවින්න මහරගම පදිංචි චන්ද්‍රසිරි හේවගේ පින්වත් මහත්මාණන් සහ එම ගුරු මහත්මියට රත්නත්‍රය අනන්ත ගුණ බලයෙන් තව තවත් මෙවැනි කටයුතු සිදු කරමින් ලෝක ශාසනයෙන් ශ්‍රද්ධා සම්පන්නව සසරින් නිතරටපත් කරන්න සත්පුරුෂයන් බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදාපත් වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේම ත්‍රිවිධ හමුදාවට සානමිදුවන්ට ඒ හැමතත් මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ දරුවන් හැම දිනාටම රත්නත්‍රය ආශිර්වාදයෙන් දෙවියන්ගේ රැකවරණයෙන් තම තමන් බලාපොරොත්තු වෙනා වූ ජීවිත ලං කරගන්නත් සැබෑම සාර්ථක ජීවිත ගත කරගෙන සත්පුරුෂ ඇසුරෙන් ආර්ය නිවනින් සැනසෙන්නත් මේ දරුවන්ට මේ පින් පාරමී වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සද්ධර්ම දේශනාව තුළින් මාර්ග කරගත් සියලුම පින් දහම් මා පරිභූමිත පච්චල ගුරුන්ට ධර්මාර්ගයේ කියාදුන් පරම පූජනීය කෝරළයාගම සම්පතිස්ස මගේ පින්තුන් වහන්සේ ඇතුළු
සියලුම යතිවරයන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් බවට තුළදී ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීම උදෙසාම මේ ධර්ම දානමය කුසල කර්මය ඔබට මට පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමි. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවස්සතු කාලීන සත්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මකෝ.